Physics with Lalan YouTube channel එකට ආදරෙන් මම නැවත ඔයගොල්ලන්ව පිළිගන්නවා. ඒතර අද දවසේදී මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ සරල අනුවර්තීය චලිතය කියන පාඩමේ අවසන් දිගුව විදියට. එතකොට අපි දන්නවා තරංග පාඩමේ මූලික කොටස විදියට තමයි අපි මේ සරල අනුවර්තීය චලිතය පිළිබඳව සාකච්ඡා කරේ. එතකොට ඒ සාකච්ඡා කරපු සරල අනුවර්තීය චලිතයේ අවසන් කොටසට තමයි අද දවසේදී මේ ඔබත් මමත් එකතු වෙන්නට යන්නේ. එතකොට මේ වෙලාවේදී අපිට ඊටමත්ම කුඩා තීරි කොටස් කිහිපයක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ තීරි කොටස් ඊටමත්ම ඉක්මනින් ඔබත් සමග පරීක්ෂණාත්මකවම සාකච්ඡා කරලා අවසන් කරලා ගණන් කිහිපයක් හදන්නට තමයි මම මේ දිගුවෙන් උත්සාහ කරන්නේ. right? එහෙමනම් අපි යමු මුලින්ම මේකේ න්‍යායාත්මක කරුණු පිළිබඳව අධ්‍යයනය කරන්න. එතකොට මේ මම සරල අනුවර්තී චලිතයේ පාඩමේදී දෝලන සඳහා විවිධාකාර උදාහරණ දීලා එහිදී විශේෂයෙන් මම සාකච්ඡා කරා මේ සරල අවලම්බයක සිදුවෙන දෝලනය පිළිබඳව. සහ ඒ වගේම හෙලික්සිය දුන්නක සිදුවෙන දෝලනය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරලා සරල අනුවර්තී චලිත සමීකරණ ගොඩනගලා ප්‍රස්ථාර පිළිබඳව අධ්‍යයනය කරලා මේ හැම දෙයක් ගැනම සාකච්ඡා කරා. මම දෝලනයක් ගන්න. මේ ඔබ රූප සටහනේ දකින්නේ සරල අවලම්බයක්. මේ සරල අවලම්බයක දෝලනය තමයි ඔබ දකින්නේ. සාමාන්‍යයෙන් අපි ස්වභාව ධර්මයේදී මේ සරල අවලම්බය දෝලණය වෙලා අපි දන්නව අවසානයේදී නිශ්චල වෙනවා. ඒ කියන්නේ යාගේ ශක්තිය මොකද වෙන්නේ? මේ දෝලණයේ තිබිච්ච ශක්තිය වෙනත් ශක්තියක් බවට පරිවර්තන වෙලා ශක්ති හානියක් වෙලා මෙයා නිශ්චල වෙනවා. ඒතර මේක තමයි සාමාන්‍යයෙන් ස්වභාව ධර්මයේදී සිදුවෙන සංසිද්ධිය. මොකද ස්වභාව ධර්මයේ නියමයක් තියෙනවා ශක්ති පරිවර්තන වීම කියලා. සෑම විටම ශක්තිය පරිවර්තන වෙමින් තමයි පවතින්නේ. නමුත් අපි හිතමු මෙන්න මේ ස්වභාව ධර්ම මූල ධර්ම වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා ශක්ති හානි වීමක් මෙතන සිදු වෙන්නේ නැහැ කියලා. හරිද? එතකොට අපි එහෙනම් එතනදී ගත්තොත් මේ දෝලනය දිගින් දිගටම තන්තුවේ දිග එකම තමයි. හරිද? තන්තුවේ දිග එකමයි. එතකොට වස්තුව අපි තියනවා මෙතන. මෙයා දිගින් දිගටම මොකද වෙන්නේ? දෝලණය වෙන්න පටන් ගන්නවා. කොයිම වෙලාවකවත් මෙයාගේ විස්තරය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ කෝණය වෙනස් වෙන්නේ නැහැ. ඔය කෝණය ওই විදිහට දිගටම තියෙනවා. ශක්ති හානියක් නැත්නම්. එතකොට අපි කියනවා මේ වෙලාවේදී මෙයාට ලැබෙනවා දෝලන කාලාවර්තයක්. right? අපි දන්නවා මෙයාට ලැබෙන දෝලන කාලාවර්තය capital T නම් 25 L බෙදීම G නේ වර්ගමූල යටතේ. එතකොට L කියන්නේ මේකේ වෙලාවේදී තන්තුවේ දිග. තන්තුවේ දිග වෙනස් වෙන්නේ නැත්නම් මෙයාට මේ නිශ්චිත දෝලන කාලාවර්තයක් තියෙනවා. නිශ්චිත තන්තුවේ දිගක් නම් තියෙනවා. ඒතර මේක පෘථුවිය ඕනෑම තැනකට ගිහිල්ලා පෘථුවි පෘෂ්ඨයේ හරිද? මොකද ගුරුත්වාකර්ෂණ ත්වරණය වෙනස් වෙන්නත් බෑනේ. ඒතර පෘථුවි පෘෂ්ඨය අපි ඕනම තැනකට ගිහිල්ලා තියාගත්තොත් G අගය වෙනස් වෙන්නේ නැහැ පෘථුවි පෘෂ්ඨයේදී. එහෙමනම් අපිට සෑම තැනකදීම දෝලන කාලාවර්තයේ එකම අගයක් තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි මෙතනට සම්බන්ධ කරලා තියෙන ස්කන්ධය හරිද? මෙතන අපි දැන් ස්කන්ධය කැපිටල් M කියන්නේ. මේ කැපිටල් M ගේ අගය ඕන අගය අපි දැම්මත් හරිද? සැහැල්ලු ඕනට වැඩි සැහැල්ලු කරත් අපි දන්නවා මේක දෝලණය වෙන්නේ නැහැ. එතකොට පාවෙන්න වගේ උත්සාහ කරනවානේ. ඊතරම් සැහැල්ලු ස්කන්ධ නොයොදා අපි සැලකිය යුතු ස්කන්ධයන් පරාසයක් ඇතුලේ අපි ස්කන්ධ දෙන්න ගත්තොත් අපි දන්නා එතකොටත් මෙයාගේ දෝලන කාලාවර්තය වෙනස් වෙන්නේ නැහැ. ඒ ස්කන්ධය බලපාන්නේ නැහැ. හරිද? එහෙනම් තන්ත්‍රයේ දිග නියතව තියෙනවා නම් මෙයාගේ දෝලන කාලාවර්තය එකම තමයි. එකෙන් අදහස් වෙන්නේ ළමයි මෙයාට නිශ්චිත සංඛ්‍යාතයක් තියෙනවා. මේක ඇවිල්ලා නිශ්චිත සංඛ්‍යාතයක්. වෙනස් වෙන්නේ නැහැ මේ සංඛ්‍යාතේ. සංඛ්‍යාතය කියලා කියන්නේ තත්පර එකකදී ඇති කරන දෝලන ගාන. ඕක පෘථිවි පෘෂ්ඨයේ කොතනක ගිහින් තිබ්බත් right මොන ස්කන්ධය එල්ලුවත් නිශ්චිතවම තියෙනවා. අපි එහෙනම් මේ වෙලාවේදී කියනවා මෙන්න මේ දෝලණයට එහෙම නැත්නම් මේ අවලම්බේ සරල අවලම්බයට අපි කියනවා නිදහස් සංඛ්‍යාතයක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ස්වභාවික සංඛ්‍යාතයක් තියෙනවා කියලා. හරිද? මේ එයාගේ එහෙනම් ස්වභාවික සංඛ්‍යාතය. මේ ඔබ දකින්නේ ස්වභාවික සංඛ්‍යාතය. එතකොට මේ වෙලාවේදී මේ ඇති කරන්නේ ස්වභාවික දෝලනයක් එහෙම නැත්නම් නිදහස් දෝලනයක්. ඒ නිදහස් දෝලනය අපි ප්‍රස්ථාරගත කරලා බැලුවොත් කාලයත් එක්ක right යාගේ විස්ථාපනය සෑම විටම මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. මේව දකින්නේ මේ විදිහට. කොයිම වෙලාවකවත් බලන්න කාලයත් එක්ක යාගේ විස්තරය වෙනස් වෙන්නේ නැහැ. පේනවද? විස්තරයේ සෑම අවස්ථාවකදීම එක සමානව කාලය කොයිතරම් අනන්තය දක්වා ගියත් එකම විදිහට තියෙන ශක්තිය හානි නොවේ නම්. පැහැදිලිද? එහෙනම් මේ ඒ වෙලාවේදී යට තියෙන සංඛ්‍යාතයට අපි කියනවා ස්වභාවික සංඛ්‍යාතය. සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. හරිද? මෙයාට ඔරිජිනලි මේ සංඛ්‍යාතය වෙනස් නොවි දිගටම තියෙනවා. පැහැදිලිද?
ස්වභාවික සංඛ්‍යාතයක් තියෙනවා වගේම මෙන්න මේ විදිහට නිදහස් දෝලනයක තමයි එයා යෙදෙන්නේ. හරිද? මේ නිදහස් දෝලනය කිසිම බලපෑමක් නැහැ, ශක්තිය හානි වීමක් නැහැ. දිගින් දිගටම විස්තරය වෙනස් නොවි පවතිනවා. හරි. එතකොට දැන් එහෙනම් ඔය කාරණාවත් ඔළුවේ තියාගෙන හරිද? අපි යනවා මෙන්න මේ වගේ කතන්දරයක්. දැන් ඔන්න ස්වභාව ධර්මයේ යටතේ සිදුවෙන දෝලනයක් පිළිබඳව සාකච්ඡා කරනවා. අන්න එවැනි සරල අවලම්බයක් පිළිබඳව සාකච්ඡා කරොත් මෙන්න මේ වෙලාවේදී අපි දන්නවා කාලයත් එක්ක මොකද වෙන්නේ? එන්න ශක්තිය හානි වෙන නිසා මෙයාගේ මේ තීටා කෝණය එහෙම නැත්නම් එයාගේ සරල අනුවර්තී චලිතයට අදාළ ගත්තොත් විස්තරය එන්න අඩු වෙනවා. හරිද? අන්න ඒ වෙලාවේදී අපි කියනවා දෝලනය පරිමන්දනයට ලක් වෙනවා කියලා. හරිද? දෝලනය පරිමන්දනයට ලක් වෙනවා. පරිමන්දනයට ලක් වෙනකොට දැන් අර නිදහස් දෝලනයක් වගේ නෙමෙයි. නිදහස් දෝලනයක් වගේ නෙමෙයි මේ වෙලාවේදී බාහිර බලපෑම් නිසා මෙයාගේ ශක්ති හානිය වෙනවා. මේ බාහිර බලපෑම නිසා එයා පරිමන්දනයට ලක් වෙනවා. පරිමන්දන දෝලනයක් ගත්තොත් මම ඒක ඕන වෙන පාටකින් අඳින්නම්. මෙන්න මේ දෝලනයම අපි ගත්තොත් පරිමන්දනය වෙනකොට මේ ශක්ති හානිය මෙන්න මෙහෙම අපිට දකින්න මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට තමයි. මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට ශක්ති හානිය වෙනවා. දැන් ඔබට රතු පාටින් පේන්නේ මේ විදිහට. හරිද? ඒකේ සටහන ඇඳලා ගත්තොත් මෙන්න මේව තමයි පේන්නේ මේ. අඩු වේගෙන නිශ්චලතාවය දක්වා අඩු වේගෙන යනවා. එතකොට මේ රතු පාටින් ඔබ දකින්නේ පරිමන්දන දෝලනයකට අදාළව විස්ථාපන කාල ප්‍රස්ථාරය. කළු පාටින් ඔබ දැක්කේ රයිට් ඒ වගේම දකින්නේ නිදහස් දෝලනයකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය. පැහැදිලිද? එතකොට එහෙනම් ස්වභාව ධර්මයේදී මතක තියාගන්න අපිට බොහෝ වෙලාවට හමු වෙන්නේ. හරිද? බොහෝ වෙලාවට නෙමෙයි අනිවාර්යෙන් අපිට හම්බෙන්නේ නිදහස් දෝලන නෙමෙයි පරිමන්දන දෝලන. හරිද? ස්වභාව ධර්මයේ මූල ධර්මයේ මත පදනම් වුණොත් අපිට හම්බෙන්නේ පරිමන්දන දෝලන තමයි. එතකොට ළමයෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ කතාව බොරුවක් නේද? අපි දැකලා තියෙනවා හැම වෙලෙම දිගින් දිගටම එකම විදිහට විස්තරය පෙන්වන සරල අනුවර්තී චලිතය. ඒ වගේ උදාහරණයක් ළමෙක් දෙයි මෙන්න මේ විදිහට. අපි ඔර්ලෝසුවක දැක්කොත් එමාර පැරණි ඔර්ලෝසුවල අපි දැකලා තියෙනවා මේ බට්ට චලනය වෙන විදිය. මේ බට්ට චලනය වෙන විදිය කවදාකවත් වෙනස් වෙන්නේ නැහනේ. දිගටම මොකද වෙන්නේ? එකම විදිහට මේ බට්ට චලනය වෙනවා. හැබැයි ළමයා ඔය ඔර්ලෝසුව දිහා හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් හරිද? මේ වර්තමානයේදී නිර්මාණය කරලා තියෙන ඔර්ලෝසුව වල නම් භාවිතා කරන්නේ මොනවාද? ඒකෙදි බැටරියක් තමයි භාවිතා කරන්නේ. ඉස්සර නම් ඔක වයින් කරනවා. හරිද? ඒතර මේ වයින් එක ඉවරුණාට පස්සේ වයින් කරලා තියෙන ප්‍රමාණය වට ගන්න ඉවරුණාට පස්සේ මොකද වෙන්නේ? මේ බට්ටගේ චලිතය නවතිනවා. එහෙම නැත්නම් වර්තමානයේදී නිර්මාණය කරලා තියෙන ඒවල මේ බැටරිය එයාගේ ශක්තිය අවසන් වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ බට්ටගේ චලනය නවතිනවා. හරිද? ඒ කියන්නේ එහෙනම් මේ වෙලාවේ අපි දැක්කේ දෘශ්‍ය මායාවක්නේ. දෘශ්‍ය මායාව මොකද? අපි හිතුවේ මේක නිදහස් දෝලනයක් කියලා. අපිට පේනවා දිගින් දිගටම මෙයා එකම විස්තර පෙන්නගෙන යනවා. නමුත් ඒක නිදහස් දෝලනයක් නෙමෙයි. අනිවාර්යෙන් ඒකටත් බාහිර බලපෑම් නිසා එයා පරිමන්දනයට ලක් වෙන්න ඕනේ. නමුත් මොකද කරන්නේ? මේ පරිමන්දනය වීමට ලක්වීම මේ බාහිර බලපෑමට එරෙහිව බාහිරින්ම ආය නැවත බලයක් යොදනවා. බාහිරින්ම නැවත බලයක් යොදලා අර බාහිරින් වෙන බලපෑම නැති කරලා දානවා. හරිද? එතකොට අපි කියනවා මේ වෙලාවේදී ඇති වෙන්නේ කෘත දෝලනයක් කියලා. හරිද? ඇත්ත දෝලනයක් නෙමෙයි කියන්නේ. සමාවෙන ඇත්ත දෝලනයක් තමයි. හරිද? මේ වෙලාවේ බාහිරින් අපි බලයක් සපයලා මේ වෙලාවේදී ආව නිදහස් දෝලනයක් බවට ස්වභාවික දෝලනයක් බවට පරිවර්තනය කරලා තියෙන නිසා මේ වෙලාවේදී අපි කියන අය වෙලාවේදී සිදුවෙන්නේ කෘත දෝලනයක් කියලා. පැහැදිලිද? එතකොට ඔය කාරණාවත් ඔළුවේ තියෙන්නට ඕනේ. එතකොට නැවත මේ රතු පාටින් ඔබ දකින මේ දෝලනය පරිමන්දනය වෙන දෝලනය නැවත මේ කළු පාටින් ඔබ දකින දෝලනය බවට පරිවර්තනය වෙනවා. නැවත මේ විදිහට වෙනවා. හරිද? ওই විදිහටම අපිට ලැබෙනවා. හරිද? ඒ වෙලාවට අපි කියන්නේ එහෙනම් කෘත දෝලනයක් කියලා. දැන් එහෙනම් පැහැදිලිද අපිට දෝලන වර්ග කීපයක් පිළිබඳව සාකච්ඡා කරානේ. නිදහස් දෝලන පිළිබඳව සාකච්ඡා කරා. ඊට පස්සේ සබහාධර්මයේදී අපි දකින්න හම්බෙන්නේ පරිමන්දනය වෙන දෝලන. ඊට පස්සේ ඔය පරිමන්දනය වෙන දෝලන අපිට නැවත නිදහස් දෝලනයක් බවට පත් කරගන්නට පුළුවන්. අර බාහිරින් වෙන බලපෑම ඉවත් කරන්න බාහිරින්ම අපි ඒකට ප්‍රතිවිරුද්ධ බලයක් යොදලා අපි ඒ වෙලාවේදී ඇති වෙන දෝලන වලට කෘත දෝලන කියලා කියනවා. කාරණාව පැහැදිලිද? හරි. දැන් එතකොට මට පුළුවන් මේ කෘත දෝලන කියන කතන්දරය, කෘත දෝලනය කියන සංසිද්ධිය මේ ලැබ් එක ඇතුලේ ඉඳලම මට ඔබට පැහැදිලි කිරීමක් කරන්න පරීක්ෂණාත්මක. හරිද? ඒක මෙන්න මේ කියන පරීක්ෂණ යටතේ තමයි අපි පැහැදිලි කරන්නේ. අපි කියන බාටන් අවලම්බ පරීක්ෂණය කියලා. හරිද? එතන මේ
පරීක්ෂණය නිර්මාණය කරන්නේ මේ විද්‍යාඥයා මෙන්න මේ කියන කෘත දෝලනය පිළිබඳව පැහැදිලි කරවන්න. හරිද? එහෙනම් අපි යොමු මේ බාටන් අවලම්බ පරීක්ෂණයට. එතනදී මම ඔබට ඒ පරීක්ෂණ යටතේදී පැහැදිලි කරන්නම් කොහොමද මේ කෘත දෝලනයක් right බාහිර බලපෑමක් මගින් බාහිර දෝලනයක් මගින් අර නිශ්චලතාවයේ තිබිච්ච දෝලනයකට කොහොමද ශක්තිය සම්ප්‍රේෂණය කරන්නේ? බාහිරින් ශක්තිය සපයලා ඒගොල්ලෝ දෝලනයට ලක් කරනවා. හරිද? දැන් මේ පරීක්ෂණය මම නිකන් දලව කිව්වොත් මෙන්න මේ වගේ පරීක්ෂණයක්. හරිද? සරලව ගත්තොත් ඔබ දකින්නේ මෙන්න මේ වගේ තන්තුවකට නිදහස් එල්ලිලා තිබිච්ච තන්තුවකට ඇදීමකට ලක් කරලා තිබිච්ච තන්තුවකට මම මේ වගේ සැහැල්ලු තන්තුවකට බර ඇති වස්තුවක් එල්ලනවා. එල්ලලා මේ පැත්තෙන් විවිධ දිග ඇති සැහැල්ලු තන්තු වලට මෙන්න මේ වගේ ස්කන්ධ එල්ලනවා. මේවත් කඩදාසි බරු අපි කියන්නේ කඩදාසි බරු කියලා කියන්නේ කඩදාසි වලින්ම හදාගත්තු නමල හදාගත්තු කුඩා ස්කන්ධ තියෙන වස්තු ටිකක් අපි එල්ල ගන්නවා. හරිද? ඒතර තන්තු ඇදිලා තියෙන්නත් ඕනේ මතක තියාගන්න. තන්තු බුරුලට තියෙන්න බෑ. එතකොට අපි දන්නවනේ මේක අවලම්බයක් වෙන්නේ නෑනේ. එහෙනම් තන්තු ඇදිලා තියෙන විදිහට ප්‍රමාණවත් ස්කන්ධ හදාගන්න. හැබැයි මේ ස්කන්ධේ සාපේක්ෂව විශාල වෙන්න ඕනේ. දැන් මේ වෙලාවේදී මම මේ අවලම්බයේ දෝලණයට ලක් කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ කියන ස්කන්ධ තුනත් මේ තන්තු වලින් එල්ලලා තියෙන ස්කන්ධ තුනත් මෙන්න මේ අවලම්බයත් එක්ක චලනය වෙන්න පටන් ගන්නවා. දෝලණය වෙන්න පටන් ගන්නවා. හරිද? ඒකේ තියෙන විශේෂත්වය තමයි පරීක්ෂණයටම අපි ගිහිල්ලා බලමු. මෙයාගේ ආවර්ත කාලයම තමයි මේ තුන් දෙනාටමත් හම්බෙන්නේ. එකම ආවර්ත කාලය. කියන්නේ මෙයාගේ සංඛ්‍යාතයම මේ තුන් දෙනාට හම්බෙනවා. මෙයාට තියෙන්නේ මතක තියාගන්න එයාගේ ස්වභාවික සංඛ්‍යාතය. මේ අවලම්බයට එයාගේ ස්වභාවික සංඛ්‍යාතයක් තියෙනවා. ඒතර මේ ස්වභාවික සංඛ්‍යාතය ලබා දෙනවා මේගොල්ලන්ට. මෙයාගේ ශක්තිය තමයි මේ තන්තු වලින් මෙයාට ලබා දෙන්නේ. තන්තු වලින් සම්බන්ධයිනේ. මෙයාගේ ශක්තිය මේ තුන් දෙනාට ලබා දුන්නාට පස්සේ ඒගොල්ලෝ මෙයා නිසා මොනවද වෙන්න පටන් ගන්නවා? දෝලණය වෙන්න පටන් ගන්නවා. මෙයා නිසා දෝලණය වෙන්න පටන් ගන්නවා. ඕක තමයි අපි කියන්නේ කෘත දෝලණය කියලා. බාහිරින් ශක්තිය සපයලා මේගොල්ලෝ දෝලණය කරන්න පටන් අරන් තියෙනවා. කෘත දෝලණය. අර අඩු වෙන එක අර බැටරියෙන් මොකද කරන්නේ? අඩු වෙන එකට ප්‍රතිවිරුද්ධව අපි නැවත දෙනවා වැඩි වෙන්න දෝලණයට සපෝට් එකක්. මෙන්න මේ විදිහට බාහිරින් සපෝට් එකක් දෙනවා. බාහිරින් දෝලණය කරනවා. එතකොට නැවත අර ස්වභාවිකව දැක්ක නිදහස් දෝලන තත්ත්වයටමපත් වෙනවා. කාරණාව පැහැදිලිද? එහෙනම් අපි යමු පරීක්ෂණයට. හොඳයි දැන් මේ ඔබ දකින්නේ බාටන් අවලම්බය මම ආදර්ශනය කරලා තියෙනවා මේ විද්‍යාගාරය තුලදී. ඔබට මේ දකින්නට ලැබෙන්නේ ආධාරක දෙකක් මාර්ගයෙන් මම මෙන්න මේ විදිහට තිරස් තන්තුවකට සිරස් විදිහට එල්ලලා තියෙනවා. එකක් මෙන්න මේ වගේ බර ඇති ගෝලයක්. මේ ඔබ දකින්නේ තඹ ලෝහ ගෝලයක්. හරිද? එතකොට ඒකත් තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා වගේ මෙතන සැහැල්ලු කඩදාසි තුනක් අරන් තියෙනවා වෙනස් දිගින් යුතුව. ඔබට පේන්නේ නැති වෙනස් දිගින් යුතුව තමයි මම අරගෙන තියෙන්නේ. හරිද? ඒකෙදී මෙතන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙන්න මේ කියන තඹ ගෝලේ right ඒ තන්තුවේ දිගට සමාන වෙන විදියට තමයි මේ මැද එක්කෙනාව මම මෙන්න මේ මැද කඩදාසි එල්ලලා තියෙන තන්තුව දිග සකස් කරගෙන තියෙන්නේ. හොඳයි. ওই විදිහට තමයි දැන් තියෙන්නේ. දැන් අපි බාටන් අවලම්බේ ආදර්ශනය කරලා බලමු. දැන් ඔබට බලන්නත් පුළුවන් මේ වෙලාවේදී දෝලනයේ සිදුවෙන ආකාරය. බාටන් අවලම්බ පරීක්ෂණය දෙස ඔබ අවධානය යොමු කරලා බැලුවොත් දැන් මේ වෙලාවේදී තඹ ගෝලය දෝලනය වෙනවා. අන්න ඒ වෙලාවේදී මෙන්න මේ මම පෙන්වන තන්තු දෙක තඹ ගෝලයේ දිශාවටම දෝලනය වෙනවා ඔබට පේනවා ඇති. හරිද? ඒ වෙලාවේදී දිග ඇති තන්තුව ගත්තොත් දිග ඇති තන්තුවයි මේ තන්තු දෙක එකම දිශාවට චලනය වෙන තන්තු දෙකයි ගත්තොත් ඒ තුන් දෙනාටම තියෙන්නේ එකම දෝලන කාලාවර්තය. ඔබ හොඳට බලන්න ප්‍රතිවිරුද්ධ දිශාවලට දෝලනය වුණාට තඹ ගෝලය ඇති කරන දෝලන කාලාවර්තයම තමයි මේ කඩදාසි එල්ලලා තියෙන තන්තු තුන. එහෙම නැත්නම් කඩදාසි තුන ඇති කරන දෝලන කාලාවර්තයත්. නමුත් අපි ගත්තොත් එහෙම මේකේ දිග ඇතිම තන්තුව එයාගේ විස්තරය වැඩි කියලා තේරෙනවා අනිත් කඩදාසි දෙක එල්ලලා තියෙන තන්තු දෙකට වඩා. ඒකට හේතුව තඹ ගෝලයේ තන්තුවේ දිගට සමාන වෙන විදිහට ආසන්න වශයෙන් සමාන වෙන විදිහට තමයි මම මේ දිග ඇති තන්තුව සකස් කරලා තියෙන්නේ. හොඳයි ඔන්න මම මේ තඹ ගෝලයට මෙන්න මේ විදිහට දෝලනයක් ලබා දෙනවා. ඊට පස්සේ බලමු අපි මේ කඩදාසි වල කුමන ආකාරයේ චලිතයක් දක්නට ලැබෙවිද කියලා.
right. දැන් අපිට බලන්නට පුළුවන් මේ කඩදාසි දෙකක් මෙන්න මේ ගෝලයත් සමග එකට දෝලණය වෙන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ මේ කඩදාසි ගුලි දෙකේත් දෝලන කාලාවර්තය එක හා සමාන ලෙස තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ දෝලන කාලාවර්තය සමානයි කියලා කියන්නේ මේ දෙදෙනාගේම සංඛ්‍යාත සමාන වෙනවා. හරිද? මේ සංඛ්‍යාත දෙක සමාන වෙනවා මෙන්න මේ තඹ ගෝලයේ සංඛ්‍යාතයට. ඒතර තඹ ගෝලයේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වෙලා තියෙනවා මෙන්න මේ කියන කඩදාසි ගුලි දෙකේ සංඛ්‍යාතය. මොකද එකම දෝලන කාලාවර්තය නිසා. එතකොට මේ දෙදෙනා නිශ්චලව සිටියේ මේ දෙදෙනා දැන් කෘත සංඛ්‍යාතය යටතේ තමයි මේ දෙදෙනාට ලැබිලා තියෙන්නේ කෘත දෝලන කියලා තමයි අපි කියන්නේ. ලැබිච්ච සංඛ්‍යාතයට අපි කියනවා කෘත සංඛ්‍යාත කියලා. හරිද? ඔන්න ඔය විදිහට අපිට කියනවා වෙනත් ආවර්තීය බලයක් නිසා ඇතිවන දෝලන කෘත දෝලන විදියට. මේක බාටන් අවලම්බයේ සඳහා හොඳ ආදර්ශනයක් විදියට ගන්නට පුළුවන්. ඒතර බාටන් අවලම්බය මගින් අපිට කෘත දෝලන මේ විදියට පැහැදිලි කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඔබ එහෙනම් පරීක්ෂණයට යොමු වෙලා ඒ පිළිබඳව හරි නිවැරදි අවබෝධයක් ලබා ගන්නට ඇති. එම පරීක්ෂණයේදී ඔබ දකින්නට ඇති මෙන්න මේ වගේ සුවිශේෂී සංසිද්ධියක් සිදු වුණා. මොකක්ද මේ සිදුවෙච්ච සුවිශේෂී සංසිද්ධිය? ඒ වෙලාවේදී ඔබ දකින්න ඇති මෙන්න මේ අපි තඹ ගෝලයක් නෙලලා තිබ්බේ මේ තඹ ගෝලයේ තන්තුවේ දිග ගත්තොත් අපි එක මැනලා බැලුවොත් යම්කිසි අගයක් එයි. එම තන්තුවේ දිගටම සමාන වෙන විදිහට මේ තන්තු තුනෙන් එකක් සකස් කරලා තිබුණා ඒකේ. හරිද? ඒකෙදි බොහෝ විට මේ තන්තු දෙකම මේ තන්තුවේ දිගට ආසන්න වශයෙන් සමාන වෙන නිසා අපිට හරියට ඒ වෙලාවේදී මේ දෙන්නගෙන් කවුද විස්තරය වැඩි කියලා හොයාගන්න බැරි වුණා. හරිද? ඒ වෙලාවේදී බොහෝ විට මෙන්න මේ තඹ ගෝලයේ එල්ලලා තියෙන තන්තුවේ දිගට සමාන වුණේ මේ තුන්වෙනි එක්කෙනා. හරිද? තුන්වෙනි එක්කෙනා තමයි එම දිගටම සමාන වෙන විදිහට සකස් වෙලා තිබ්බේ. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ දිග මේ දෙන්නගේම දිගවල් සමානයිනේ. හොඳට බලන්න. මේ දෙදෙනාගේම දිගවල් ගත්තොත් අපි LL කියලා ගමු. මේ රූප සරහනින් නම් ඔබට ඒක පේන්නේ නැහැ හරියට. ඕනනම් මට පුළුවන් එම උසට මැදගම. එතකොට ඔබට ඇස් වලටත් තේරෙනවා නේද? රයිට්. මෙන්න මේ විදිහට. ඔන්නෝම හිතමු. රයිට්. දැන් මම රූප සරහන පොඩ්ඩක් වෙනස් කරා. හරිද? එතකොට ඔබට පේනවා ඇති මෙන්න මේ තඹ ගෝලෙ එල්ලලා තියෙන තන්තුවේ දිගම තමයි මෙයාටත් තියෙන්නේ. තුන්වෙනි අවලම්බයට. හරිද? දිග සමාන වෙනකොට මොකද වෙන්නේ? දැන් අර කලින් අර සමීකරණයක් අපි පෙන්නුවේ දිග සමාන වෙනකොට 1යට 2යි L බෙදීම G සංඛ්‍යාතය එකම වෙනවා මේ දෙදෙනාගේම. දෙදෙනාගේම සංඛ්‍යාත එක හා සමාන වෙනවා. හරිද? දැන් මේවල ස්කන්ධ වෙනස්. හරිද? ස්කන්ධ වෙනස් වුණාට ඔබට පේන ඇති දිගවල් වෙනස් කරලා තියෙන්නේ. දිගවල් වෙනස් කරලා තියෙනකොට හොඳට කල්පනා කරලා බලන්න මම මේ වෙලාවේදී විවිධ දිගවල් වලින් දීලා තියෙද්දි මෙයා මුලින්ම මම මොකද කරේ? සාමාන්‍ය විදිහට දෝලණයට ලක් කරා. දෝලණයට ලක් කරනකොට මේ තුන්දෙනාටම ලැබුණේ විවිධ දිගවල් තමයි තියෙන්නේ හැබැයි. මේක පටල ගන්න එපා. හරිද? විවිධ දිගවල් තුන්දෙනාටම තියෙන්නේ. හැබැයි දිගවල් වෙනස් වෙනකොට ඒ තුන්දෙනාගේ සංඛ්‍යාත වෙනස් වෙන්න ඕන නේද? මේ තුන්දෙනාගේම දිගවල් වෙනස් වෙනකොට මොකද වෙන්න ඕනේ? සංඛ්‍යාත වෙනස් වෙන්නට ඕනේ. ඇයි එහෙනම් මේගොල්ලන්ගේ තුන්දෙනාගේ සංඛ්‍යාත වෙනස් නොවුනේ? එතන පොඩි ගැටලුවක් එනවාද? ඇයි දැන් මේ තුන්දෙනාගේම සංඛ්‍යාත සමානයි කියලා ඔබට පරීක්ෂණෙදී තේරුණා. ඇයි මේ සංඛ්‍යාතම සමානයි කියලා කියන්නේ? මොකද තුන්දෙනාම එකම විදිහට තමයි දෝලණය වුනේ. කියන්නේ තුන්දෙනාටම තිබුණේ එකම දෝලන කාලාවර්තය. දෝලන කාලාවර්තය සමානයි නම් තුන්දෙනාගේම සංඛ්‍යාත සමානයි. මේ වෙලාවේදී ඇත්තටම සිදු වුනේ මේ තුන්දෙනාගේ දිගවල් වෙනස් තමයි. හරිද? මේ වෙලාවේදී වුනේ මෙයාගේ ශක්තිය මේ තුන්දෙනාම මොකද කරන්නේ? සම්ප්‍රේෂණය කරගෙන මේ තුන්දෙනාම එකම දෝලන කාලාවර්තයෙන් දෝලණය වෙන සංසිද්ධිය තමයි මෙතනදී සිදු වුනේ. කාරණාව පැහැදිලිද? තුන්දෙනාම එකම සංඛ්‍යාතයේදී තුන්දෙනාටම එකම සංඛ්‍යාතයේ තියෙන. හරිද? දිගවල් වෙනස් වුණාට මේ වෙලාවේදී තුන්දෙනා අවශෝෂණය කරගෙන තියෙන ශක්තිය අනුව තුන්දෙනාම එකම විදිහට තමයි දෝලණය වෙලා තියෙන්නේ. බෙදිලා ශක්තිය අවශෝෂණය කරගෙන තියෙනවා. කතන්දරය ඕකයි. හරිද? දිගවල් වෙනස් වුණාට. හැබැයි මෙතනදී මේ තඹ ගෝලයේ දිගම තියෙන එක්කෙනා හරිද? දැන් තුන්දෙනා මං කියන්නේ ශක්තිය වෙනස් විදිහට අවශෝෂණය කරගෙන තියෙන්නේ කියලා. එක හා සමානව ශක්තිය අවශෝෂණය කරගත්තා නම් තුන්දෙනාම එකම විදිහට දෝලණය වෙන්නේ නැහැ. ওই කාරණාව හරියට ඔලුවට දාගන්න.
තුන් දෙනාම එක හා සමානව ශක්තිය අවශෝෂණය කරගත්තොත් තුන් දෙනාම එකම විදියට ඒ කියන්නේ එකම දෝලන කාලාවර්තය හම්බෙන්නේ නැහැ. මෙයා වැඩි දෝලන කාලාවර්තයක් තියෙයි. හරිද? සමානයි. මෙයාට අඩු දෝලන කාලාවර්තයක් තියෙයි. මෙයාට ඊට වැඩියෙන් මෙයාට ඊටත් වැඩියෙන්. හරිද? ওই විදියට වෙනස් වෙයි. නමුත් මේ වෙලාවේ තුන් දෙනාටම එකම සමානව ආවේ තුන් දෙනා වෙනස් ශක්තිය තමයි අවශෝෂණය කරගන්නේ. හැබැයි හොඳට බලන්න. හරිද? මේ වෙලාවේ හොඳට කල්පනා කරලා බැලුවොත් මෙන්න මෙයාගේ දිගට සමාන වෙන තන්තුව තියෙනව නේද? මෙන්න මෙයා. අන්න මෙන්න මේ දිගට සමාන වෙන තන්තුව මෙන්න මේ අවලම්බේ තමයි වැඩිම ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නේ. හරිද? මේ තුන් දෙනාගෙන් වැඩිම ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න මෙන්න මෙයා. ඒක නිසා මෙයාට වැඩි විස්තරයක් හම්බ වෙනවා. මම මේ වීඩියෝ සටහනෙත් මම ඔයගලන්ට පැහැදිලි කරායි පරීක්ෂණයේ. එයා තමයි වැඩිපුරම දෝලණය වන විස්තරයක් ඒගොල්ලන්ට තියෙන්නේ. වැඩිම දෝලන විස්තරයක් මෙයාට තමයි තියෙන්නේ. කාරණාව පැහැදිලිද? හරිද? ඒ කියන්නේ වැඩිපුරම මෙයාගේ ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන තියෙන්නේ මෙයා. එහෙනම් අපි කියනවා මේ වෙලාවේදී හරිද? මේ වෙලාවේදී වැඩිපුරම ශක්ති ප්‍රමාණයක් මෙයා අවශෝෂණය කරගෙන වැඩිම විස්තරයකින් දෝලණය වෙන්න පටන් ගන්න තියෙනවා. ඔන්න ඔය සංසිද්ධිය පැහැදිලි කරනවා අපි අනුනාදය කියලා. මේක හරිය වැදගත්. අනුනාදය කියන සංසිද්ධිය. මොකද ඕනම දෝලනයකට ඕනම දෝලනයක් ඕනම වස්තුවක් ගත්තොත් සරල අවලම්බයක් දැන් සරල අවලම්බයක් අපි කියන වස්තුවක් එල්ලලා තියෙන තන්තුවකින්. ඒතර මෙන්න මේ තන්තුවේ දිග නියත නම් මේ අවලම්බයට නියත ස්වභාවික සංකේතයක් තියෙනවා. මම අර කලින් පැහැදිලි කරේ. එයාට නියත ස්වභාවික සංකේතයක් තියෙනවා. දිග වෙනස් වෙන්නේ නැත්නම්. දිග වෙනස් වෙන්නේ නැත්නම් ස්වභාවික සංකේතයක් නියත වශයෙන්ම තියෙනවා පෘථිවි පෘෂ්ඨය තුල ඕනෑම තැනක තිබ්බොත්. වෙනස් වෙන්නේ නැහැ ඒක. හරිද? එතකොට මේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වෙන විදියට බාහිරින් තවත් දෙයක් කම්පණය වුණොත් හොඳට කල්පනා කරන්න. හිතන්නකෝ මෙයාගේ සංඛ්‍යාතය 500යි හර්ට්ස් කියලා. හරිද? ස්වභාවික සංඛ්‍යාතය මෙයා දැන් නිශ්චලයි. මෙයා නිශ්චලව තියෙනවා. බාහිරින් මෙතන කම්පණය වෙනවා 600යි හර්ට්ස් කියලා සංඛ්‍යාතයක්. ඒතර මෙයාගේ ශක්තිය සම්පූර්ණ වශයෙන් අවශෝෂණය කරගන්නේ සුළු වශයෙන් දෝලණය වෙලා කියන්නේ ශක්තිය අවශෝෂණය කරන් දෝලණය වෙන්න පුළුවන්. සුළු වශයෙන්. ඒක අපිට සමහරට නොතේරෙන්නත් පුළුවන්. නමුත් මේ බාහිරින් කම්පණය වෙන සංඛ්‍යාතය හරිද? දැන් මෙයා බාහිරින් කම්පණය වෙනවා. දැන් එයා කම්පණය වෙලා එයාගේ සංඛ්‍යාතය 500 හර්ට්ස් දක්වා වෙනස් වෙනවා. වෙනස් වෙනකොට දැන් මෙයාගේ ස්වභාවික සංඛ්‍යාතත් 500 හර්ට්ස් නේ. මෙයා දෝලණය වෙන්නේ නැහැ. මේ අවලම්බේ. දැන් මොකද වෙන්නේ? මෙයා 500 හර්ට්ස් වලින් දෝලණය වෙද්දී දෙදෙනා මෙයාගේ ස්වභාවික සංඛ්‍යාතයත් 500 හර්ට්ස්මයි. ඔන්න දැන් සංඛ්‍යාත සමාන වුණා. මෙයාගේ ස්වභාවික සංඛ්‍යාතයට මෙයාගේ සංඛ්‍යාතය සමාන වුණා. මොකද වෙන්නේ? දැන් මෙයා වැඩිපුර ශක්ති ප්‍රමාණයක් මෙතනින් අවශෝෂණය කරගන්න. හරිද? දැන් මෙතනින් මෙයා කෘත දෝලනයක් ඇති කරනවා. දැන් මොකද වෙන්නේ? කම්පණය වෙන්න පටන් ගන්නවා. දෝලණය වෙන්න පටන් ගන්නවා. හරිද? මේ වෙලාවේ අපි කියනවා මෙන්න මේ වස්තුව මේ දෝලණය අපි කියනවා අනුනාදය වෙනවා කියලා. හරිද? වැඩි ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන වැඩි විස්තරයකින් දෝලණය වෙන්න එහෙම නැත්නම් කම්පණය වෙන්න පටන් ගන්නවා. ඔය සංසිද්ධිය අපි ඕන තරම් දැකලා තියෙනවා. සබහා ධර්මයේදී අපි ඔය සංසිද්ධිය ඕන තරම් දැකලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම බලන්න. දැන් අපි බස් එකක් ස්ටාර්ට් කරනකොට බස් එක ස්ටාර්ට් කරද්දී අපි දන්න එන්ජින් එක වැඩි වෙනවා අපි රේස් කරනකොට. අපි කියනවා ඇක්සලරේටරේ දැන් ක්ලච් එක පාගලා අපි ඇක්සලරේටරේ වැඩි කරනකොට බස් එක යන්නේ නැහැ. බස් එක එකම තැනක තමයි තියෙන්නේ. හැබැයි එන්ජින් එකේ මොකද වෙන්නේ? අපේ හඬ එන්න වැඩි වෙනවා. එන්ජින් එකේ අර පිස්ටනය දුවන එහෙම නැත්නම් පිස්ටනේ කම්පණය වෙන ශීඝ්‍රතාවය එන්න වැඩි වෙනකොට අපි දන්නවා බස් එක නිකන් ගැස්සෙන්න වගේ ගිහිල්ලා ජනෙල් මොකද වෙන්නේ? අපි දකිනවා ජනේල කම්පණය වෙනවා නිකන් සංඛ්‍යාතයකින් අපිට තේරෙනවා ජනේල නිකන් බිඳෙන්න වගේ යන මට්ටමකට කම්පණය වෙනවා අපිට දැනিলা තියෙනවා. හරිද? මේක සාමාන්‍ය බස් එක යන දරුවෙක්ට දැනෙනවා. ඒතර මේ වෙලාවේදී වෙන්නේ නිකන් එන්ජින් එක මුලදී ස්ටාර්ට් කරද්දී ජනේල මේ විදිහට කම්පණය වුණේ නැහැ. යම් කිසි අවස්ථාවකට ආවට පස්සේ තමයි මේ විදිහට මේ ජනේල වීදුරු ජනේල කම්පණය වෙන්න පටන් ගන්න. හරිද? ඒ වගේම අපිට දැකලා තියෙනවා අහස් යානාවක් වගේ යනකොටත් සමහර වෙලාවට අපේ ගෙදර තියෙන සමහර ජනේලවල වීදුරු පුපුරනවා. ඒ කියන්නේ මේ වීදුරු වලට තියෙනවා නිදහස ඒගොල්ලෝ තියෙනවා. ඒගොල්ලෝ නිකන් තීදි කම්පණය වෙන්නේ නැහනේ. ඒගොල්ලන්ට තියෙන ස්වභාවික සංඛ්‍යාතයක්. ඕනම වස්තුවකට ස්වභාවික සංඛ්‍යාතයක් තියෙනවා. මේ ස්වභාවික සංඛ්‍යාතය මොකද වෙන්නේ? රහස්‍යානාව මගින් නිෂ්පාදනය කරන සංඛ්‍යාතයට සමාන වෙච්ච ගමන් ඒ ශක්තිය මෙයා අවශෝෂණය කරගෙන මෙයත් වැඩි විස්තරයකින් මොකද වෙන්නේ? කම්පණයට ලක් වෙලා එතනින් පස්සේ කම්පණය දරා ගන්න බැරි වුණාම එයා එතනින් පුපුරලා යනවා. එහෙම නැත්නම් එතන ඉරිතැලීම ඇති වෙනවා. හරිද? එතකොට ওই වගේ අපි අහලා තියෙනවා සමහර ලාට ඒක සත්‍ය කතාවක් වෙන්නටත් පුළුවන්. නමුත් මම හරියටම දන්නේ නැහැ ඒක සත්‍ය කතාවක්ද කියලා. ඒ කියන්නේ අපි ගායිකාවක් එහෙම අධික සංඛ්‍යාතයකින් සින්දු කියන ගායිකාවක්
සින්දුවක් කියාගෙන යනකොට ඉහළ උච්ච ස්වර වලින් ගායනා කරනකොට අර ටේබල්ස් වල තිබිච්ච වීදුරු පුපුරලා ගියා කියලා. හරිද? ඒ කියන්නේ වීදුරු වල තිබිච්ච සංඛ්‍යාතයට අර ගායිකාවගේ සංඛ්‍යාතේ සමාන වෙච්ච ගමන් මොකද උනේ? අනුනාදය වෙන්න පටන් ගත්තා. වැඩි විස්තරයකින් කම්පණය වෙන්න පටන් ගන්නවා වීදුරු. නමුත් වීදුරු වල නිශ්චිත හැඩයක් තියෙනවා. එහෙනම් ඒගොල්ලන්ට වැඩි විස්තරයකින් දෝලණය වෙන්න බෑනේ. දැන් වීදුරු මොකද වෙන්නේ? පුපුරලා යනවා. ඔන්න ඔය සංසිද්ධිය වෙනවා. මට මෙතනදිත් ඕගොල්ලන්ට පුළුවන් මේ අනුනාදය කියන අවස්ථාව පොඩ්ඩක් පැහැදිලි කරන්න පොඩි ප්‍රැක්ටිකල් එකකින්. හොඳට බලාගෙන ඉන්න. ඔබට සමහරට මේ ශබ්දය හොඳට ඇහෙවි. දැන් ඔන්න බලන්න මේ තියෙන්නේ සරසුලක්. මේ ඔබ දකින්නේ සරසුල. සරසුල මම මෙහෙම යම් කිසි වස්තුවකට පහරක් දීලා ගත්තොත් මෙතන වෙන්නේ මේ සරසුල කම්පණය වෙනවා. යම් කිසි සංඛ්‍යාතයක් නිෂ්පාදනය කරනවා මෙයා. මෙයාගේ සංඛ්‍යාතය මෙතන ගහලා තියෙනවා. මෙතන තියෙන්නේ ඔබට පේනවද දන්නේ 256 හර්ට්ස් කියලා තමයි මෙතන මෙන්න මේ සරසුලේ මිටේ සංඛ්‍යාතය ගහලා තියෙනවා 256 හර්ට්ස්. දැන් ඔන්න හොඳට බලන්න මම මේ සරසුල කම්පණය කරලා මම මෙහෙම තියෙනවා. මෙහෙම තිබ්බහම ඔබට ශබ්දයක් ඇහෙනවද? ඔබට ශබ්දයක් ඇහෙන්න විදියක් නැහැ. සුළු ශබ්දයක් ඇහෙයි. ඒකේ තරම් ලොකු ශබ්දයක් නෙමෙයි. නමුත් ඔන්න බලන්න දැන් මෙන්න මේ ඇතුලේ මේ තියෙන්නේ මම ඔබට පේන ඇති මෙතන මිනුම් සරාවකට ජලය පුරවලා මේ ස්ලෝන් බටයක් තමයි හයි කරලා තියෙන්නේ. ස්ලෝන් බටේ මේ ඇතුළ විවෘතයි. අර මෙතනින් ඇතුළට මේ යවන්න පුළුවන් මේ පෑන උනත් යවන්න පුළුවන්. ඇතුළ සම්පූර්ණයෙන්ම විවෘත කරලා තියෙන්නේ. එතකොට මේ බටයේ මෙන්න මේ මට්ටම වෙනකන් ජලය පිරීලා තියෙනවා. හරිද? එතකොට මේ පැත්ත සංවෘතයි. ජලයෙන් තමයි සංවෘත වෙලා තියෙන්නේ. මම අරන් තියෙන සෙන්ටිමීටර් 16ක්. ඔබට පේනවද දන්නේ නැහැ. සෙන්ටිමීටර් 16ක දිගක් තමයි එහෙනම් මේ විවෘතව ඇතුලේ වාතයේ තියෙන්නේ. සෙන්ටිමීටර් 16ක දිග ඇති මේ බටයට මේ බටේ විවෘත කෙළවරට බලන්න මම මේ සරසුල ගෙනාවට පස්සේ මොන වගේ දෙයක් වෙනවද කියලා. හොඳට බලන්න. හරිද? ඇතුලේ තියෙන මේ වායු කඳට මොකද වෙන්නේ? දැන් ඔබට කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ. දැන් ඔබට ශබ්දයක් ඇහෙනවද? right. ප්‍රැක්ටිකල් එක අපි පොඩ්ඩක් තව පොඩ්ඩක් කරලා බලමු. right. දැන් ශබ්දය ඔබට ඇහුණා. මම හිතනවා ඔබට ශබ්දය ඇහෙන්නේ නැති කියලා. එතකොට ඔන්න බලන්න මම මේ නලයේ දිග මම ඊට වැඩි වෙනස් කරනවා. දැන් සෙන්ටිමීටර 16ක් කියලානේ කිව්වේ. මම ඔක සෙන්ටිමීටර වෙනස් අගයකට ගෙනියනවා. දැන් බැලුවොත් මෙතන තියෙන සෙන්ටිමීටර දැන් 27ක් වගේ. හරිද? සෙන්ටිමීටර 27ක් මෙතනලා මෙතනට දිගයි. දැන් ඔන්න බලන්න මම කම්පණය කරලා මේ වෙලාවේ තියෙනවා මොකද වෙන්නේ කියලා. ඔබට මයික් එකට ශබ්දය ඇහෙවි. දැන් ඔබට අර කලින් ශබ්දය ඇහෙනවද? කලින් ශබ්දය ඇහෙනවද ඔබට? කලින් ඇහිච්ච හොඳ ශබ්දය? නෑ. ඊටමත් කුඩා ශබ්දයක් තමයි ඇහෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ඇතුලේ තියෙන වායු කඳත් එයාට ස්වභාවික සංකේතයක් තියෙනවා. හරිද? මේ ඇතුලේ තියෙන වායුවට යම්කිසි ස්වභාවික සංකේතයක් තියෙනවා. මේ නලය නිර්මාණය වෙලා තියෙද්දි. එතකොට මම මේ සරසුල කම්පණය කරලා ගෙනලා තිබ්බහම හරිද? මේ කම්පණය වෙලා වැඩිම ඇතුලේ වැඩිම විස්තරයකින් කම්පණය වෙන්නේ මේ මෙතන අපිට ආවේ 256 හර්ට්ස් කියලානේ. මේ 256 හර්ට්ස් සංඛ්‍යාතයකින් ඇතුලේ වායු කඳ කම්පණය වුණොත් තමයි අපිට මේ ඇතුලේ වැඩි පීඩනයකින් අංශු කම්පණය වෙන්න පටන් ගන්න. එතකොට තමයි මේකේ ශබ්දයක් අපිට ඇහෙන්න පටන් ගන්න. හරිද? දැන් ওই බටනලාවක් ගහනකොටත් අපි කරන්නේ වායු කඳක් ඇතුලේ කම්පණය කරනවා. හරිද? අපි වැඩි පීඩනයට ලක් කරලා මේක ඇතුලේ කම්පනයට ලක් කරනකොට ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා. මේ පාඩමේ ඉදිරියට අපි සාකච්ඡා කරනවා. හරිද? අන්න ඒ වගේ මෙතනදිත් වෙන්නේ මේ 256 හර්ට්ස් වලට සමාන සංඛ්‍යාතයක් ඇතුලේ නිෂ්පාදනය වුණොත් විතරයි මේක අනුනාද වෙන්න පටන් ගන්නේ. අන්න එහෙම වෙන්නේ මේ නලයේ දිග සෙන්ටිමීටර් 16ක් වුණොත් විතරයි. හරිද? සෙන්ටිමීටර් 16ට සමාන වෙච්ච ගමන් මේ ඇතුලේ මේ වායු කඳ සංඛ්‍යාතේ ස්වභාවික සංඛ්‍යාතේ 256 හර්ට්ස් වලට යනවා. එතකොට ඔන්න ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා ඔබට. හරිද? අනුනාද වෙනවා. ওই සංසිද්ධිය මට සාමාන්‍යයෙන් ලැබ් එකක් ඇතුලේ පැහැදිලි කරන්න පුළුවන් පරීක්ෂණයක් විදියට ගන්නට පුළුවන් අනුනාදය පිළිබඳව. හොඳයි. ওই විදියට එහෙනම් මට මේ බාටන් අවලම්බය කියන පරීක්ෂණය යටතේ දිගුවක් විදියට අවසානට අවිල්ලා අනුනාදය පැහැදිලි කරන්නට පුළුවන්. තව අනුනාද වන අවස්ථාවකට ඕන තරම් දැක ගන්නට ලැබෙවි ඉදිරියේදී මේ පාඩම අවසන් වුණාට පස්සේ. හැබැයි හොඳට අඳුර ගන්න අනුනාද වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒක අඳුරගත්තට පස්සේ ඔබට ස්වභාවික සංසිද්ධි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේක තමයි අනුනාද වීම කියලා. හරිද? හොඳයි. දැන් එහෙනම් අපි යමු ගණනය කිරීම වලට අපේ තියරි කොටස් මෙතනින් අවසන් වෙනවා.